Students, today we are going to discuss about the first lesson in your pupils book. ඔබගේ pupils book එකේ පළවෙනි පාඩම අපි සාකච්ඡා කරන්න යන්නේ. There is a dialogue. It's kind of an act out. එතකොට Malit and Pubudu are the main character in this dialogue. එහෙනම් Malit සහ Pubudu කියන characters දෙක ඉන්නවා. ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා බලමු. After discussing this dialogue, we can move ahead and see what are the questions and we can answer the question. එතකොට අපිට මේ දෙබස සාකච්ඡා කරලා එතනින් ඉදිරියට ගිහිල්ලා මොනවද අහපු ප්‍රශ්න කියලා බලලා ඒවටත් අපි උත්තර ලියමු. එතකොට just before getting to the track, we have to keep certain things in your mind. අපිට දැන් මේ වැඩේට යන්න ඉස්සෙල්ලා යම් කරුණු කාරණා ටිකක් ඔළුවට දාගන්න ඕනවා. පළවෙනි එක තමයි difficult words. දැන් මේ dialogue එක ඉස්සරහට යනකොට ඔබට නොදන්නා වචන හම්බ වෙනවා. නේද? It happens, but it can't be happens. Right? it can't be happen. ඒක වෙන්න බෑ. වෙන්න බෑ කියන්නේ ඔබට හැකියාව තියෙන්න ඕන මෙවැනි දෙබසක තියෙන සියලුම වචන ඔබ දන්නා වචන බවට පත් කරගන්න ඕන. ඊළඟ එක තමයි grammar, ව්‍යාකරණ. ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ ගැන ඔබට දැනුමක් තිබිය යුතුයි. මේ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? අතීත කාලයට අදාළද? නැත්නම් වෙනත් අතීත කාලයට අදාළ වෙනත් ස්වරූපයන් තියෙනවද? ප්‍රශ්න ස්වරූපයක්ද? නැත්නම් අනාර්ථයක්ද? මොකද්ද උපකාරක පදේ ඇවිල්ලා තියෙන්නේ? කොහොමද මේකට උත්තර අපි රැස් කරන්න ඕන ආදී වශයෙන්. එහෙමනම් ඔබගේ වචන මාලාව ඔබ වැඩි කරගත යුතුයි. ඔබගේ ව්‍යාකරණ දැනුම වැඩි කරගත යුතුයි. එහෙනම් ඒක තමයි ඔබ විසින් හිතට ගත යුතු දේ. එහෙනම් අපි ඔබගේ first lesson එක ඔබට එච්චර හිතන්න දෙයක් නෑ. ඔබ මේක අත්දැකීමක් කරගන්න. ඔබ මේ පාඩම තුලින් ඔබට වැටහෙනවා නම් ඔබ නොදන්න වචන ගොඩක් තියෙනවා කියලා. ඒකේ අදහස තමයි ඔබගේ වචන මාලාව වැඩි කර ගැනීමට අපි ඩික්ටේෂන් කියලා වචන පාඩම් කරනවා නේද? එහෙම නැත්නම් ඔබ මේ පොතපතේ තියෙන දේවල් කියවලා කියවන ගමන් නොදන්න වචන හමුුණාට පස්සේ ඒවා new words book එකක ලියලා ඒ ලෙස ඔබගේ වචන මාලාව වැඩි කරගන්න. ඒ වගේම ඔබ මේ දෙබස සාකච්ඡා කරනකොට යම් තැන්වල යම් කරුණු කාරණා අවබෝධ කරගන්නකොට ව්‍යාකරණ සබැඳිව යම් අඩුපාඩු ඔබටම තේරෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හොඳට හිතට තබා ගන්න ඕන. ඔබ ව්‍යාකරණවල දක්ෂයෙක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය අභ්‍යාස කරනවා. ඒ සඳහා අවශ්‍ය ගුරුවරු සම්බන්ධ කරගන්නවා. සහ තමන්ටම නේද මේ වගේ වීඩියෝස් බලලා තමන්ගේම දැනුම ව්‍යාකරණ වලට අදාළව වැඩි කරගන්නවා. කියලා නම් ඔන්න ඔය දේවල් ඔළුවේ තියාගෙන ඔබ ඉස්සරහට යනවා. එහෙනම් අපි කියවගෙන යමු ඩයලොග් එකේ මොනවද තියෙන්නේ කියලා. Malit and Pubudu are talking about a TV program. හරි, මේ program කියන්නේ මොකද්ද? Yes, වැඩසටහන නේද? අපිට ඔබගේ පාසලේ ගතත් එක programs තියෙනවා නේද? යම් වැඩසටහන් තියෙනවා නේද? එතකොට මේ වැඩසටහන TV වැඩසටහනක් කියලා කියන්නේ රූපවාහිනී වැඩසටහනක්. එතකොට Malit and Pubudu are talking. අපි මෙතනින් නතර කරමු. Malit and Pubudu are talking. Right? එතකොට ඔබට පේනවා මෙතන talking TALK ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තියෙන්නේ. ඒ වගේම කියන helping verb එක තියෙනවා. එතකොට මේ වාක්‍ය දැක්ක ගමන් ඔබට අදහසක් එනවනේ මේක present continuous tense පවතින වර්තමානයේ වාක්‍යයක්. මේ අදහස යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා. හරිද? එහෙමනම් Malit and Pubudu are talking. Malit සහ Pubudu කතා කරමින් කියන අදහසක් තමයි මේ තියෙන්නේ. ඉන්නවා කියලා අපි ඕනනම් දාගමු, ප්‍රශ්නයක් නැහැ. කතා කරමින් ඉන්නවා. about ගැන නේද? about කියන්නේ ගැන කියන අදහසක් තියෙනවා. about කියන්නේ මොකද්ද? ගැන. about a TV program. එහෙනම් Malit සහ Pubudu රූපවාහිනී වැඩසටහනක් ගැන කතා කරමින් ඉන්නවා. හරිද? හරි. එහෙමනම් අපි යමු ඉස්සරහට. Malit මොකද කියන්නේ බලමු අපි. Hello Pubudu. Did you watch
did you watch අතීත කාල ප්‍රශ්න ස්වරූපී අවස්ථාවක්. watch කියන්නේ නරඹනවා. හැබැයි did watch මෙහෙම આવොත් නරඹුවාද කියන අදහසක් තමයි මේකේ තියෙන්නේ. did you watch ඔබ නරඹුවාද? මොකද්ද? the finals. මේ finals කියන්නේ මොකද්ද? new word එකක ඔබට finals කියන්නේ අවසන් තරඟය නේද? අවසන් තරඟයට අපි finals කියන එහෙනම් did you watch the finals? අවසන් තරඟය නරඹුවාද? මොකකද? of children can sing on TV yesterday. on TV එන රූපවාහිනියේ ගිහපු වැඩසටහනක් on TV. අපි රූපවාහිනියට අදාළ on කියන preposition එක පාවිච්චි කරන්නේ. right. එතකොට children can sing. children can sing කියන program එකේ අවසාන තරඟය ඊයේ තමයි තියලා දෙන්නේ. නම් අවසාන තරඟය ඊයේ නරඹුවාද කියලා අහනවා මාලිත්. පුබුදු මොකද කියන්නේ? yes I did. මේ yes I did. ඔව් I did. මේ I did කියන උත්තරය මෙයා ගෙනල්ලා තියෙන්නේ මේ නරඹුවාද කියන කතාවට අදාළව. දැන් ඔබ සාමාන්‍යයෙන් did you watch the finals කියලා අහුව කියන්නකො ඔබගෙන්. දැන් ඔබ පෙළඹිලා තියෙන්නේ ඔබ මොකද කරන්නේ? ඔබ ලියනවා මේ වගේ උත්තරයක්. සමහර විටක එහෙම නොවෙන්නත් පුළුවන්. did you watch the finals? ඔයා ලියනවා yes. ඔබ සිම්පල් අකුරු ගැන හිතන්න එපා. I watch. oh my god. I watch the finals. නැත්නම් I watch කියලා හරි ඔබ කියනවනේ නේද? එතකොට බලන්න සාමාන්‍යයෙන් ඔබ පෙළඹෙන්නේ මෙහෙම උත්තරයක් දෙන්න. හැබැයි මේ watch කියන එක නේද? මේ watch කියන වචනය මේ අතීත අවස්ථාවලදී මේ watch කියන වචනය කියන්නේ did watch කියන අදහස. did නේද? did watch එහෙම කියන්නත් පුළුවන්. මේක කැඩුවොත් එහෙම did watch කියලා එන්නේ present form එකේ plural form එකේ verb එකක් විදියට did සමග. එතකොට මෙන්න මේ did yes I watch the finals කියලා ඔයා උත්තරය දෙන්නේ මේ ප්‍රශ්නට අදාළවනේ. did you watch කියන එකට අදාළ නැහැ. හැබැයි ඒ කතාව එච්චර දඟලන්න දෙයක් නැහැ. ඔබට කියන්න පුළුවන් මෙන්න මේ වගේ. මොකද්ද? yes I did. yes I did. yes I did. right. පේනව නේද? අන්න ඒකයි මෙතන වෙලා තියෙන්නේ. yes I did. oh my god. right. එතකොට මේකයි මේ වෙලා තියෙන්නේ. හරිද? එතකොට එහෙමනම් you know මේ මෙතන you know කියන්නේ ඔයා. දැන් you කියන්නේ ඔයානේ, know කියන්නේ දන්නවා. ඔයා දන්නවා කියන අදහසට වැඩිය මෙතන මේ භාවිතය තුල ඉන්නේ you know. ඔයා දන්නවද? you know my friend ශශික. අන්න එහෙම ඔයා දන්නවද මගේ යාළුවා? එහෙම අදහසක් තියෙන්නේ. do you know කියන අදහස තුල තියෙන්නේ ඔයා දන්නවද කියලා. එවැනි කරුණක් තමයි මෙතන එළියට එන්නේ. you know ඔයා දන්නවද? මොකද්ද දන්නවද කියලා අහන්නේ. all my family මගේ පවුලේ සියලු දෙනාම දානවා. මොකද මෙතන බහුවචන නිසා music lovers මේ සංගීත කාමීන් කියලා අපි ඒකට අදහස ගමු නේද? සංගීතයට ආදරය කරන අය අපි සංගීත කාමීන් කියන වචනෙන් ඉඳිමු. මගේ පවුලේ සියලුම දෙනා සංගීත රසකාමීන්. නැත්නම් සංගීතයට ආදරය කරන අය. so conjunction එකක්. එනිසා we watch අතීත කාල ක්‍රියාවක්. watch කියන්නේ නරඹුවා. මේකේ base form එක watch නරඹනවා. we watched අපි නරඹුවා. it අපි එය නරඹුවා. all together සියල්ලන් එක්ව. together කියන්නේ එකට, all සියල්ලන්ව එක්ක. එහෙනම් පවුලේ සියලු දෙනා සංගීත කාමීන්. ඒක නිසා අපි සියලු දෙනා එක්ව නරඹුවා. මොකද්ද නරඹුවේ? children can sing කියන TV program එක. හරි. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. There was quite a large audience.
හරි. එතකොට ඔබට quite කියන්නේ බොහෝ සෑහෙන කියන අදහස තියෙනවා. right? සෑහෙන බොහෝ quite. එතකොට audience කියන්නේ ප්‍රේක්ෂකයෝ නරඹන අය. එතකොට large audience විශාල ප්‍රේක්ෂක පිරිසක්. එතකොට මෙතන quite a large audience කියන එක අදහස අපි සම්පූර්ණයෙන්ම අපිට ගන්නවා සෑහෙන තරම් විශාල ප්‍රේක්ෂක පිරිසක්. සෑහෙන විශාල ප්‍රේක්ෂක පිරිසක්. there was හිටියා කියන අදහසකට අපි යනවා. ඔබ දන්නවා there is there are usage එක අපි there are usage එක තුල ඉන්නවා තියෙනවා කියන අදහස ප්‍රකාශ කරනවා. ඉතින් අතීත කාල අදහසක් ප්‍රකාශ කරන was ඇවිල්ලා තියෙනවා. එතකොට පිරිසකට අදාළයි අපිට තිබුණා කියන්න බෑ. අපි හිටියා කියලා කියනවා නම් there was හිටියා. මොකද්ද quite a large audience. හරිනේ. කොහෙද? at the playground ද නැත්නම් at the show ද? show එකේ මේ දර්ශන වාරේ හිටියා. wasn't there. එහෙම නේද? දෙන්නම බලලානේ තියෙන්නේ. ඉතින් එක්කෙනෙක් අනිත් එක්කෙනාට කියන එහෙම නේද? එතකොට මේක ටැග් ෆෝම් එකකින් එන්නේ. ඔබ එතනට කරදර වෙන්න අවශ්‍ය නැහැ. මේ කතා කරන අදහස තුල නේද කියන අදහසක් ගන්නයි. ඒ වාක්‍යයේ තියෙන මේක නීතියක් තියෙනවා. මෙතන was තිබොත් මෙතන wasn't වෙනවා. මෙතන wasn't තිබොත් මෙතන was වෙනවා. මෙතන have තිබොත් මෙතන haven't වෙනවා. මෙතන haven't තිබොත් මෙතන have වෙනවා. එහෙම 아무තු වැඩක් එතන තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. right? දැන් එතන ප්‍රශ්න කරගන්න එපා. හරි. එතකොට පුබුදු කියනවා yes the hall was full. අතීත කාල අදහසක් was තියෙනවා. hall කියන්නේ ශාලාව, full කියන්නේ පිරුණු. එහෙනම් ශාලාව පිරීලා තිබුණා කියන අදහසකට අපි යනවා. the hall was full. and what about the boy? what about the boy මේ කොහොමද පිරිමි ළමයා? මොන පිරිමි ළමයාද? who came first? පළවෙනියට ආපු පිරිමි ළමයා කොහොමද? what about? ඒ අදහසක් තියෙන කොහොමද පළවෙනියට ආපු පිරිමි ළමයා? ඉතින් පිරිමි ළමයා ගැනයි අහන්නේ. ඒකයි what about කියලා තියෙන්නේ. හරිද? එතකොට he had a great voice. ඔහුට බොහොම උසස් කටහඬක් තිබුණා. great උසස් ඉහළ ශ්‍රේෂ්ඨ කියන අදහසක් තියෙන අපි උසස් වලින් දාමු මේකට. he had a great voice. ඔහුට බොහොම උසස් කටහඬක් තිබුණා. නේද? විශිෂ්ට කියන්නත් පුළුවන් great දාලා. හරි. එතකොට had දාලා තියෙනවා තිබුණා කියන්න නේද? has have වල අතීත කාලේ. had කියන්නේ තිබුණානේ. එහෙනම් ඔන්න මේක වින් කරපු කෙනාගෙන අදහසක් දීලා තිනවා. එයාට හොඳ කටහඬක් තිබුණා කියලා කියනවා. හෝල් එක පිරුණා කියලාත් කියනවා. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. මලිත් කියනවා he sure did. මේ ඇත්තටම ඔබට මේක බැලු බලමට තේරෙන්නේ did කියන්නේ කරානේ නේද? කරා කියන අදහසක් තමයි ඔබ ගලුවට එන්නේ. හැබැයි ඔබ එතනින් මිදෙන්න මේක පෙර වාක්‍යයට සම්පූර්ණයි සම්බන්ධයි. he sure did. ඔහු ඇත්තටම කරා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඔහුට ඇත්තටම තිබුණා කියන අදහසට යන්න ඕන. මොකද ඔයා මෙන්න මේකත් එක්කයි සම්බන්ධ කරන්නේ. he had a great voice. ඔහුට ඉහළ විශිෂ්ට කටහඬක් තිබුණා. අන්න ඒ අදහසයි he sure did කියලා කියන්නේ. ඇත්තටම ඔහුට තිබුණා. ඔහු දෙයක් කරා නම් එතෙන්දී he sure did කියලා බලන්න. ඒකට කරපු දෙයකට අදාළව. හරිද? එතකොට මේ උඩ මේ කටහඬ තිබුණා කියන එක තමයි මෙයා මේ විදිහට කියන්නේ. the audience ප්‍රේක්ෂක පිරිස were අතීත කාලයට කියලා තියෙන්නේ. already කියන්නේ adverb එකක්. මේකේ අදහස ඇත්තට දැනටමත් කියන එක තමයි තියෙන්නේ. දැනටමත් ප්‍රත්‍යක් අපි නිතරම මෙයා දෙනවා අපිට දැනටමත් right දැනටමත් කියන අදහස තියෙන. එතකොට හැබැයි අතීත කාලේදී දැනටමත් දාන්න බෑ කියන එක ඔබ දන්නවා හොඳටම. එහෙනම් අපි ඒක පොඩ්ඩක් දැනට අයින් කරමු. දැනට පොඩ්ඩක් අයින් කරමු. the audience were clapping their hands. දැන් අතීත කාල අදහසක් were දාලා තිනවා. අතීත කාලයේ කරමින් තිබුණ ක්‍රියාවක් ing තියෙන ක්‍රියාපදයේ were තියෙනවා මේ පැත්තේ. එහෙනම් audience were clapping their hands. ඕන් මේ ප්‍රේක්ෂකයෝ අප්පුඩි ගහමින් හිටියා. දැනටමත් ගන්න බෑ. අපි ඒක ඒ වන විටත් කියලා පොඩ්ඩක් මොඩිෆයි කරගන්නවා. එහෙනම් ප්‍රේක්ෂක පිරිස ඒ වන විටත් අප්පුඩි ගහමින් හිටියා. මොන විටද? මෙතන when කියන්නේ පිට කියන අදහසක් තියෙන සම්බන්ධ වාචී පදයක් wh in when. මොකද්ද? his name was announced.
එතකොට announced කියන්නේ නිවේදනය කරා. නිවේදනය කරා. announce කියන වචනේ අතීත අවස්ථාව ක්‍රියාපද. එතකොට අතීත කාලයෙන් තියෙන්නේ මේක කර්මකාරක අවස්ථාවක් නම නිවේදනය කරා. when his name was announced කියන්නේ නම නිවේදනය කරන විට එහෙනම් මෙතන අපි අදහසට ගන්නවා මෙහෙම මොකද්ද? ඔහුගේ නම නිවේදනය කරන විටත් ප්‍රේක්ෂක පිරිස අප්පුඩි ගසමින් සිටියා. හරි. එතකොට පුබුදු මොකද කියන්නේ? yes they must have guessed all alone. all alone ඔබගේ පෙළපොත බලන්න මෙතන ඒ ඩබල් L තියෙන්නේ. මෙතන තියෙන්නේ L O N G. all alone. එතකොට දැන් මේ they must have දැන් මෙතන පොඩ්ඩක් විතර ව්‍යාකරණ වල ඉස්සරහට ගිහලා තියෙනවා must have. හරි. එතකොට මෙහෙම හිතන්න. they have guess කියන්නේ මොකද්ද? guess කියන්නේ අනුමාන කරනවා. right? එතකොට have guess කියලා අපි යනවා past participle එකෙන් අනුමාන කරලා තියෙනවා. වෙයි මෙතන must කියනකොට මේ must වල තියෙනවා මේ modal verb වල අතීත අවස්ථාත් must have, should have, might have මේ ආදි වශයෙන්. එතකොට මෙතන අපිට අදහස ගන්න වෙන්නේ ඔවුන් අනුමාන කළා විය යුතුයි. must have තියෙන නිසා. might have තිබුණනම් අනුමාන කරලා තියෙනවා කියන අදහස අපිට ඉන්න පුළුවන්. must තියෙනකොට පොඩ්ඩක් අපි අනුමාන කරා අපි දැන් අනුමාන කරනවා. තව දෙයක් ඒගොල්ලෝ වගේම. ඔවුන් මුලදීම all alone කියන්නේ මොකද්ද? මෙතන මේ වාක්‍යයේ තියෙන්නේ yes they must have guessed all alone. නේද? මෙතන alone කියලා A L O N G කියලා වචනයක් තියෙනවා. ඒකේ අදහස ඇත්තටම දිගේ. I went along the road. මම පාර දිගේ ගියා. හැබැයි මෙතන all alone අපි එකට අරගෙන මුලදීම මුල් අවස්ථාවේදී කියන අදහස ඉන්නවා. එතකොට මුලදීම ඔවුන් අනුමාන කරලා තිබුණා විය යුතුයි. මොකද්ද? that අපි පළවෙනි වාක්‍යය ලින්ක් කරනවා. මෙතන බව කියන අදහසක් අපි ගමු පොඩ්ඩක්. නේද? එහෙනම් මොකද්ද? මොකක් බවද? මොකක් ගැනද? he was going to be the winner. he was going to be winner. ඔහු to be winner, to be the winner. right? going to be the winner. එතකොට මෙතන be the winner කියන්නේ ජයග්‍රාහකයා වෙනවා. right? එතකොට going to be the winner කියන්නේ ජයග්‍රාහකයා වෙන්නයි යන්නේ. right? he is going to be the winner කියන්නේ ඔහු ජයග්‍රාහකයා වෙන්නයි යන්නේ. හැබැයි was තියනවා ඔහු ජයග්‍රාහකයා වෙන්නයි ගියේ නම් ඔහු ජයග්‍රාහකයා වෙන්න යන බව ඔවුන් මුලදීම අනුමාන කළා විය යුතුයි. හරිද? හරි. ඔබට සංකීර්ණ තැන් තියෙනවා නම් ඔබ දැනට දල අදහසකින් it's all right. what about the orchestra? වාද්‍ය වෘන්දය. orchestra කියන්නේ වාද්‍ය වෘන්දය. right? orchestra. what about the orchestra? orchestra එක ගැන මොකද? orchestra එක ගැන මොකද? it was quite big. quite කියන්නේ ගොඩක්. quite big කියන්නේ විශාල නම් අතීත කාල අවස්ථාවක it was quite big ගොඩක් විශාලයි. විශාල වුණා කියලා අතීතයට අපි යමු was තියෙනවා. there was අතීතයට අදාළයි. there was තිබුණා කියන අදහසකට යන්න වෙනවා. නැත්නම් හිටියා කියන අදහසට යන්න වෙනවා. there was nearly නේද? සම්පූර්ණයෙන්ම නැත්නම් ආසන්න වශයෙන් 30 members in it. 30 දෙනෙකුට ආසන්න සමාජික පිරිසක් ඒ හිටියා. right? okay. ඊට පස්සේ මොකද කියන්නේ? පුබුදු කියනවා දැන් ඔකෙස්ට්‍රා එක තුලත් අපි ආසන්න වශයෙන් 30ක් කියලා හිතමු නේද? yes the orchestra were all talented. එතකොට මේ කියන්නේ talented කියන්නේ දක්ෂ නේද? දක්ෂතා ඇති all talents දක්ෂතා සපිරි සියලු අතින් දක්ෂයි. හරියනම් ඔකෙස්ට්‍රා එක සියලු අතින්ම දක්ෂ වුණ all talented අතීත කාල අවස්ථාවක් වලින් අපි අරන් තියෙන ඔකෙස්ට්‍රා එක ගැනයි කතා කරලා තියෙන්නේ. they did a wonderful job. ඔවුන් නේද wonderful කිව්වොත් අසිරිමත් චමත්කාර ජනක අපූර්ව අදහස් තියෙනවා. අපි අපූර්ව කියන එකට යමු නේද? they did a wonderful day. ඔවුන් අපූර්ව වැඩක් කළා. they did a wonderful job. අතීත කාලේ did තියෙනවා කරා කියන අදහසක් යන්න. මොකද්ද කරේ? wonderful job එකක් කරා.
yes you took the words right out of my mouth. ඔබ මේ සම්පූර්ණ අදහස ගැන වැඩි කරදර වෙන්න එපා. මේ you took the words right out of my mouth කියන්නේ මම යම්කිසි දෙයක් ඔබත් එක්ක කතා කර ඉන්නවා. මම යම්කිසි දෙයක් යම්කිසි අදහසක් යම්කිසි දෙයක් ප්‍රකාශ කරනකොට ඔබ මට පෙර ඒක ප්‍රකාශ කරනවා. උදේම අන්න ඒ වෙලාවට අපි කියනවා you took the words right out of my mouth. ඔබ මම කියන්න හිතාගෙන හිටපු දෙයම කිව්වා කියන අදහසක් තියෙන. හරිද? හරි. ඒක ඔබ මේ ප්‍රේස් එකම ඔලුවට දාගන්න. එතකොට ලේසි. right. නැත්තම් අර ගත්ත එහෙම හිතන්නේ නැතුව. එහෙමනම් answer the following question. What is the TV program? මොකද්ද රූපවාහිනී වැඩසටහන? මොකද්ද mentioned? mentioned mentioned කියන්නේ සඳහන් කර ඇති. අතීත කාලෙන් තියෙන්නේ mention කියන්නේ mention සඳහන් කරනවා. මෙතන අතීත අවස්ථාවක් සඳහන් කරලා. සඳහන් කර ඇතරම in the dialogue නම් දෙබසේ සඳහන් කර දෙබසේ සඳහන් කළ TV program එකක්ද? මට මගේ මතකයේ විදිහට to the best of my recollection it is this. මට දැනෙන විදිහට ඒක තමයි මෙන්න මේක. ඔබට මතකද බලන්න මෙහෙමයි වැඩේ. When it comes to practical situation you should be able to write this kind of thing at a glance. මොකද අපි මෙච්චර කතා කරපුවනේ. බලන්න මේකද කියලා. Children can sing. Isn't it? Children can sing. ඔබ බලන්න ඒකද කියලා. මේ තියෙන children can sing. right. එහෙමනම් ඔන්න අපි ශනික මතකයෙන් එක අදහසක් අපිට අග්ගාලා ගත්තා. මොකද අපිට මේ හැකියාව තියෙන්න ඕන. Did පුබුදු watch it alone? දැන් මෙතන මේ did කියන කෙනෙක් ඇවිල්ලා තිනවා අතීත කාල ප්‍රශ්න ස්වරූපයක්. watch කියන්නේ නරඹනවා. හැබැයි did watch නේද? නරඹුවාද කියන අදහස තියෙන නේද? did පුබුදු watch කියන්නේ පුබුදු නරඹුවාද it එය alone. දැන් ඔබට මතකද ඉස්සෙල්ලා මම alone කියලා වචනයක් කිව්වා. එතන හැබැයි දිගේ කියන අදහසක් තියෙන. මෙතන alone කියන්නේ තනියම. එහෙනම් did පුබුදු watch alone කියන්නේ පුබුදු එය තනියම නරඹුවාද? didn't he එහෙමද? නෑ. ඔබට මතකද බලන්න. මේ කියන්නේ එයා කියනවා එයාගේ family membersලා ඔක්කොම music lovers කියලා මේ තියෙන. එහෙනම් we watch it all together. එහෙනම් ඔබට එක සැනින් ලියන්න හැකියාව තියෙනවනේ. ඒක එහෙම නෙවෙයි කියලා. එතකොට ඔබ කොහොමද මේක ලියන්නේ? ඒක එහෙම නෙවෙයි. එයා එහෙම නෙවෙයි බැලුවේ. අපිට නේද? එහෙනම් අපිට මේක දැන් ඔබ මෙතෙන්දී කල්පනා කළ යුත්තේ ඔබගේ උත්තරය කැටි කරන විදිය. මේ බලන්න. දැන් ඔබ එක විට එක කියයි මෙහෙම. No. Oh my god. No. He didn't watch alone. ඔනවා සමහරට උත්තරේ ගලපන විදිය නේද? ඔහොම ඔබ ගලවන්න. හැබැයි ඔබ මතක තියාගන්න මෙවැනි උත්තරයක ඔබට පුළුවන් මෙන්න මෙතනින්ම වැඩේ ඉවර කරලා දාන්න. No he didn't. ତර මේක කියවන කෙනා දන්න ඔබ මේ කතා කරන්නේ අර පෙර ඇසුව ප්‍රශ්නයට අදාළවයි කියලා. ඒක නේද? හරිනේ. යම්කිසි ක්‍රියාවකට අදාළ නම් ඒ ක්‍රියාව කරේ නැහැ කියනවා. යම්කිසි දෙයකට අදාළව අයිතිකට අදාළව නම් තිබුණේ නැහැ කියන අදහස ගන්නවා. ඒක ඉස්සෙල්ලත් ඔබට මතක ඇති. හරිනේ? right. හරි. ඔන්න හරි. Who had a great voice? මේ ඉහළ උසස් කටහඬක් නේද? Who කියන්නේ කවුද? had කියන්නේ තිබුණේ. කාටද තිබුණේ? උසස් කටහඬක්. කාටද තිබුණේ ඉහළම කටහඬක්? හරි. අර ජයග්‍රහණය කරපු කෙනාට ඔබට මතක ඇති නේද? බලන්න. එතකොට මෙතන ඔබට මතක ඇති අදහසක් මේ තියෙන. පුබුදු කියනවා yes the hall was full and what about the boy who came first? He had a great voice. එහෙනම් කාටද great voice එකක් තිබේ? මේ තියෙන the boy who came first. එහෙනම් අපිට වෙනවා
yes the boy who came first කටහඬ තිබුණේ යාට නේද FIRST right එතකොට හරි how many members how many කියන්නේ මොකද්ද කොපමණද නේද how many ගණන් කළ හැකි දෙයකට අදාළව members සමාජිකයන් කොච්චරද did the orchestra consist of මේ consist of කියන අඩංගු වෙනවා අතීත කාලයට ගිහිලා ප්‍රශ්නයක් අහන්නේ නම් මේ ඔකෙස්ට්‍රා එකේ සමන්විත වුණ සමාජිකයන් පිරිස කොපමණද කියලා අහන්නේ එහෙනම් ඔකෙස්ට්‍රා එක සමාජිකයන් කී දෙනෙකුගෙන් සමන්විත වුණාද කියලා අහනවා how many members did the orchestra consist of කීයද yes it was almost 30 නේද එතකොට අපි එහෙනම් එතෙන්දී 30යි කියලා අපි ප්‍රකාශ කරන්න ඕනේ හැබැයි අපි 30 කියන එක අර අපි නියර්ලි කියලා දාමු මොකද ඒක එලෙසම තියෙන නිසා නේද අපි දාමු එහෙනම් නියර්ලි කියලා දාමු මොකද ඒක එලෙසම තිබ්බානේ නේද කියන්නේ 30ක්ම නෙවෙයි වෙන්නත් පුළුවන් 29ක් වෙන්නත් පුළුවන් නේද nearly 30 members right nearly 30 members අපි එහෙමම දාමු මොකද ඒක එතකොට ගැටලුවක් නැහැනේ හරි එතකොට ඔන්න ප්‍රශ්න ටික ඊට පස්සේ අහනවා තව කතාවක් දැන් ඒක නම් ඔබට දැන් පැහැදිලි අපි සාකච්ඡා කරා මොකක්ද අහන්නේ you took the words right out of my mouth ඔබ මම කියපු දේම කියන්න ගියා කියලා දැන් ඔබට මතකයි what does this mean මේකෙන් මොකක්ද අදහස් කරන්නේ I didn't අතීත කාල නැත යන අවස්ථාවක understand කියන්නේ අවබෝධ කරගන්නවා I didn't understand කියන්නේ මම අවබෝධ කරගත්තේ නැහැ what you said ඔයා කියපු එක මම අවබෝධ කරගත්තේ නැහැ I didn't understand what you said this is not matching with this I was going to say මම කියන්නට ගියා the same you think ඔයා හිතපු දේ මමත් කියන්නයි ගියේ කියන අදහසක් මේ තියෙන එහෙනම් ඒක තමයි උත්තරේ ඔබට ආමතක නැහැ මම දැන් කියලා දුන්නා මෙතන I don't agree with you කියන්නේ මම ඔයා සමග එකඟ වෙන්නේ නැහැ හරි එහෙනම් ඔන්න අපි පළවෙනි කොටස සාර්ථකව අවසන් කරා ඊට පස්සේ අපි යමු තව පොඩ්ඩක් ඉස්සරහට find words වචන හොයා ගන්නලු in the conversation මේ දෙබසින් dialogue එකකින් which mean much the same බොහෝසේ සමාන වන as the following නේද පළවෙනි පහත දේවල් වලට බොහෝසේ සමාන වෙන වචන සොයා ගන්නලු conversation එකකින් වෙන කොහෙන්වත් නෙමෙයි එතකොට එනම් said කිව්වා officially කියන්නේ මේ නිල වශයෙන් එහෙම නැත්නම් ඕ කියන්නේ හෝනේ නම් නිල වශයෙන් කිව්ව නැත්නම් ප්‍රසිද්ධිය කිව්ව in public ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නිල වශයෙන් කියන්න පුළුවන් එතකොට ඔබට මෙතෙන්දි මේ ප්‍රකාශ කිරීමක් කියවීමක් ගැන තියෙන එකම වචන තමයි මොකද්ද announced එහෙනම් අපිට මෙතෙන්ද ගන්න වෙන උත්තරේ තමයි මොකද්ද announced මොකද්ද උත්තරේ announced ප්‍රසිද්ධිය කියනවා කියන්න පුළුවන් නැත්නම් officially කියනවා කියන්න පුළුවන් announce තමයි වචනේ එහෙනම් කිව්වා කියලා අතීත කාලයෙන් තියෙන නිසා අපි ඒක අතීත කාලයටම ගෙනියමු announced කියලා right announced කියලා අතීත කාලයෙන්ම තියමු එතකොට ප්‍රශ්නේ ඉවරයි හරි එතකොට ඔන්න අපි උත්තරේ හදාගත්තා okay almost දැන් මේ සම්පූර්ණයෙන්ම පහේ ආසන්නව කියලා අදහස් තමයි almost වල තියෙන්නේ adverb එකක් විදියට ඔබට මතක ඇති ඔකෙස්ට්‍රා එක ගැන කියද්දී nearly කියලා තිබ්බා ආසන්න වශයෙන්. එතකොට මෙතන almost එක අපිට මැච් කරන්න තියෙන එකම වචනයක විතරයි. ඒක ඔබගේ වචන දැනුම හරහා ඔබ ග්‍රහණය කරගන්න මේ බලන්න. මෙතන තියෙනවා almost nearly 30 members. මෙතෙන් අපිට almost දාන්න පුළුවන්. almost 30 members 30ක් වගේ සම්පූර්ණයෙන්ම 30ක් වගේ නැත්නම් 30කට ආසන්න nearly. එහෙනම් අපිට මේකට ගන්න පුළුවන් වචනේ තමයි nearly ආසන්න වශයෙන් නැත්නම් සම්පූර්ණයෙන්ම පහ කියලා තව විදිහක අදහසක් අපි ගන්නවා almost වල මෙතන ආසන්න වශයෙන් කියලා ගමු නේද නැත්නම් සම්පූර්ණයෙන් කියලා අපිට ගන්නත් පුළුවන් ඇතරම අර සමහර තැන්වල අපි මැච් කරගනිද්දී ඒක නේද ඒක අදහස සිංහලත් එක්ක හැප්පෙන තැන් තියෙනවා nearly a group of අන්තිමකට අපි යන්නේ a group of listeners සවන් දෙන අයගේ පිරිසක් හෝ
ස්පෙක්ටේටර්ස් නරඹන අය සමූහයක්. ස්පෙක්ටේටර්ස් කියන්නේ නරඹන්න. ලිසනර්ස් කියන්නේ සවන් දෙන්නව වෙන්න පුළුවන්. අහගෙන අය වෙන්න පුළුවන්. මේගොල්ලන්ට අපි කියනවා නමක්. ඔබ දන්නවා මොකද්ද? yes. ඒගොල්ලන්ට කියනවා මොකද්ද? මේකේ තිබ්බා. එහෙම කට්ටියට අපි නමක් කියනවා. ඔබට මතකද දන්නේ නැහැ? audience නේද? බලන්න කොහෙද තිබ්බේ කියලා. තව උඩ නේද? audience. හරි. audience. මේ තියෙන audience කියලා උත්තරය ගන්නවා එන්න. එතකොට අපේ ප්‍රශ්නේ අපි විසඳගත්තා. audience. 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 Okay, student, that's all about the lesson. Try to hear with those words and try to find the answers for the given questions, and all the very best.